නිශ්චලතාවයේ පවතින ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් වන වස්තුවක්. 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 20 නිව්ටන් විශාලත්වයක් ඇති තිර 20 නිව්ටන් විශාලත්වයක් ඇති 20 නිව්ටන් විශාලත්වයක් ඇති 20 නිව්ටන් විශාලත්වයක් ඇති 20 නිව්ටන් විශාලත්වයක් ඇති නියත තිරස් බලයක් යටතේ 20 නිව්ටන් විශාලත්වයක් ඇති නියත තිරස් බලයක් යටතේ 20 නිව්ටන් විශාලත්වයක් ඇති නියත තිරස් බලයක් යටතේ සුමට තිරස් මේසයක චලිත වේ. 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 තප්පර 10ක කාලයකදී තප්පර 10ක කාලයකදී තප්පර 10ක කාලයකදී බලය මගින් සිදු කෙරෙන කාර්ය ගණනය කරන්න. තප්පර 10ක කාලයකදී බලය මගින් සිදු කරන කාර්ය ගණනය කරන්න. තප්පර 10ක කාලයකදී බලය මගින් සිදු කරන කාර්ය ගණනය කරන්න. හරි, හදන්න බලන්න. තප්පර 10ක කාලයකදී බලය මගින් සිදු කරන කාර්ය ගණනය කරන්න. හරි, හදන්න. එතකොට කාර්ය කියනවා නිශ්චලතාවයේ පවතින 5 කිලෝග්‍රෑම් වන වස්තුවක මත 20 නිව්ටන් විශාලත්වයක තිරස් බලයක් යටතේ සුමට තලයක් දිගේ කලකරනවලු තප්පර 10ක කාලයකදී බලය වලින් සිදු කරන කාර්ය කොච්චරද කියලා අහනවා. එතකොට බලය දීලා දිනවා මෙච්චරක් බලය දීලා දිනවා නිව්ටන් 20ක්. නිව්ටන් 20ක බලයක් දීලා තියෙනවා. 20 නිව්ටන් බලයක් දීලා තියෙනවා. 20 නිව්ටන් බලයක් දීලා තියෙනවා තප්පර 10ක්. එතකොට මේ තප්පර 10 ඇතුළත මේක ඉස්සරහට විස්ථාපනය වෙනවා. විස්ථාපනය හොයා ගන්න ඕනේ. බලයෙන් කරපු කාර්යය නම් විස්ථාපනය කරන්න එපේ. ඒකට විස්ථාපනය හොයන්නේ කොහොමද? මෙයා නිශ්චලතාවයෙන් තමයි චලිතේ පටන් ගන්න තියෙන්නේ. නිශ්චලතාවයෙන් චලිතේ පටන් ගන්න තියෙන්නේ ඒකේ ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි. ආරම්භ ප්‍රවේගයේ බිඳුවයි. අවසාන ප්‍රවේගය නම් අපි දන්නේ නැහැ. අවසාන ප්‍රවේගය අපි දන්නේ නැහැ. වැඩ කරනවා තමයි. කාලය දින තප්පර 10ක්. කාලය දින තප්පර 10ක්. ත්වරණය හොයාගන්න හරිනේ. ස්කන්ධේ 5 කිලෝග්‍රෑම් නේ. ස්කන්ධේ 5 කිලෝග්‍රෑම් නිසා ත්වරණය හොයාගන්න පුළුවන්. වස්තුවට x සමානයි මේ දාන්න. හරි. වස්තුවට මේ පැත්තට x සමානයි මේ දාන්න. වස්තුවට තිරස් දිශාවට x සමානයි මේ දාන්න. වස්තුවට තිරස් දිශාවට x සමානයි මේ දැම්මාම වස්තුව මොකද ක්‍රියාත්මක කරනවා නිව්ටන් 20ක්. 20යි නිව්ටන් සමානයි 5 කිලෝග්‍රෑම් වාරයක් ත්වරණයේ a. එතකොට මේක සුළු කරාම වෙනවා a සමානයි 4යි කියලා. a සමානයි 4යි ms ඍණ 2. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. කාලය තප්පර 10යි. ත්වරණය 4යි ms ඍණ 2. 4යි ms ඍණ 2. ආන්න චරිත තුනක් දන්නවනේ. චරිත තුනක් දන්නවා. අහන්නේ විස්ථාපනය. විස්ථාපනය තමයි හොයන්න ඕනේ. විස්ථාපනය හොයන්න ඕනේ. මග හරින්න ඕනේ. අවසාන ප්‍රවේගය. එහෙනම් අවසාන ප්‍රවේගයේ මග හරින්න විදිහට කලින් සමීකරණයක් තෝරලා විස්ථාපනය හොයන්න ඕනේ. විස්ථාපනය හොය කියන්නේ බලය වරක් විස්ථාපනයේ කාර්ය වෙන්න පුළුවන්. හරි, බලය වරක් විස්ථාපනයේ කාර්ය වෙන්න පුළුවන්. ඒතකොට විස්ථාපනය කොහොමද ගන්නේ? අවසාන ප්‍රවේගයේ මග හරින්න S සමානයි ut ධන භාගයේ at වර්ගයනේ. S සමානයි ut ධන භාගයේ at වර්ගය තමයි තියෙන්නේ. එතනවා S වලට S සමානයි u කියන්නේ බිඳුවයි. බිඳුව වරක් කියන්නේ බිඳුවයි භාගයයි a කියන්නේ 4යි t වර්ගය කියන්නේ 10 වර්ගය 10 වර්ගයේ 100යි. එතනවා මේක 2යි s වලට එනවා 200ක්. s වලට එනවා මීටර 200ක්. එතකොට මෙතන මම ඉතුරු ටික හදන්නම්. කාර්ය සමානයි. කාර්ය w සමානයි. බලය වරක් විස්ථාපනය w සමානයි. බලය එනවා 20යි නිව්ටන්. 20යි නිව්ටන් වරක් 200යි මීටර. එතකොට 20 වරක් 200 4යි අගට බිඳු වෙනවා 4යි කිලෝ 40 නෙවෙයි
ජූල් 4000යි. හරිය. ජූල් 4000යි. බලය මගින් කර කාර්යය ඒ නිසා බලය මගින් කර කාර්යය බලය මගින් කර කාර්යය ජූල් 4000. ඒ නිසා බලය මගින් කර කාර්යය ජූල් 4000. හරි. ඊළඟ ගාණයක්. ඊළඟ ගාණයක්. ආන්නකො මේ අර උදේවරුේ අවස්ථාවේ සීට් එක දාන්න කිව්වොත් පැටලෙයිද දන්නේ නැහැ කට්ටියට. උදේවරුේ බයෝ කරලා අවස්වරුේ රස්නිය හැදෙනකොට රස්නියත් එක්ක බයෝ කරන්න බෑ. ඒ කියන්නේ එපා වෙන නින්ද යනවා. ඒ නිසා උදේවරුේ බයෝ කරලා මවුස ගණන් හදන්න. නැත්තම් එහෙමයි මුළු දවසම බයෝ කරන්න කිව්වොත් එහෙම රස්නි වෙලාවට බයෝ කරන්න බෑ. ඊයවුරුත් දෙක රාටි එපා වෙන නින්ද යනවා. හරිද? උදේවරුේ බයෝ කරලා හවස්වරුේ ගණන් හතර පාඩම් ටික තියාගන්න. හරි? ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. දුම්රියක් 50 කිලෝමීටර පැය. දුම්රියක් පැයට කිලෝමීටර 50ක වේගයෙන්. 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 තිරස් මාර්ගයක ධාවනය වන විට දුම්රියක් පැයට කිලෝමීටර 50ක වේගයෙන් තිරස් මාර්ගයක ධාවනය වන විට දුම්රියක් පැයට කිලෝමීටර 50ක වේගයෙන් තිරස් මාර්ගයක ධාවනය වන විට දුම්රියක් පැයට කිලෝමීටර 50ක වේගයෙන් තිරස් මාර්ගයක ධාවනය වන විට දුම්රියක් පැයට කිලෝමීටර 50ක වේගයෙන් තිරස් මාර්ගයක ධාවනය වන විට එහි එන්ජිම මගින් නැති කරනු ලබන 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 බලය එහි එන්ජිම මගින් නැති කරනු ලබන බලය එහි එන්ජිම මගින් නැති කරනු ලබන බලය 60000 නිව්ටන් වේ. එහි එන්ජිම මගින් නැති කරනු ලබන බලය 60000 නිව්ටන් වේ. එහි එන්ජිම මගින් නැති කරනු ලබන බලය 60000 නිව්ටන් වේ. එහි එන්ජිම මගින් නැති කරනු ලබන බලය 60000 නිව්ටන් වේ. දුම්රිය 1 කිලෝමීටර දුරක් ධාවනය වන විට 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 එන්ජිම මගින් සිදු කරනු ලබන කාර්ය ගණනය කරන්න. දුම්රිය 1 කිලෝමීටර දුරක් ධාවනය කරන විට දුම්රිය 1 කිලෝමීටර දුරක් ධාවනය කරන විට එන්ජිම මගින් සිදු කරනු ලබන කාර්ය ගණනය කරන්න. දුම්රිය 1 කිලෝමීටර දුරක් ධාවනය කරන විට එන්ජිම මගින් සිදු කරනු ලබන කාර්ය ගණනය කරන්න. හරි, හදන්න බලන්න. දුම්රිය පැයට කිලෝමීටර 50ක වේගයෙන් තිරස් මාර්ගයක ධාවනය කරන විට එහි එන්ජිම මගින් නැති කරනු ලබන බලය 60000ක් වේ. දුම්රිය 1 කිලෝමීටර දුරක් ධාවනය කරන විට එන්ජිම මගින් සිදු කරනු ලබන කාර්ය ගණනය කරන්න. ඉතින් ඒ වන්නේ සිගේ වන්නේ නිකම් හදන්නේ එන්ජිම මගින් නිව්ටන් 60000ක් කාර්යයක් බලයක් දෙනවා. එන්ජිම මගින් නිව්ටන් 60000ක් බලයක් දෙනවා. මම මේ ගන්න උත්තරේ ගන්නකොට වඩා ටිකක් විස්තර කරන්නකො. එන්ජින් මගින් නිව්ටන් 60000ක බලයක් යොදනකොට එයා යන්නේ 50 ms එක ප්‍රවේගයෙන් දු. එයා 50 ms ප්‍රවේගයෙන් යන්නේ. 50 km. ඔව් 50 කිලෝමීටර ප්‍රවේගයෙන් යන්නේ. කොහොම හරි මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නේද? මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒක අදාළ නෑ අපිට. ඒක ඇත්තටම අපිට අදාළ නෑ. ආටකෝ 60000ක බලයක් යොදලා සිද්ධ වෙන විස්ථාපනය යාලා දීලා තිනවා. 1 කිලෝමීටර බලය 60000යි. ස්ථාපනය කිලෝමීටර 1.
කාර්ය සමානයි බලය වන ස්ථාපිත. කාර්යය අහන්න බලය 60000යි. ස්ථාපනයේ කිලෝමීටර එකයි කියන්නේ මීටර 1000යි. කරනවා 1 2 3 4 5 6 7යි. 6 වැඩි කිව්ව 10 7යි. නිව්ටන් මීටර කියන්නේ ජූල්. ඔච්චර. හරි. උත්තරය ගත්තා. වේගයක් දීලා තියෙන නිකන් වේගය අදාළ නැහැ ගන්න නැහැ. හරි ඊළඟ ගානක් ලියන්න. හරි ඊළඟ ලියන්න. ස්කන්ධයේ 5 ග්‍රෑම් වන උණ්ඩයක්. 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 නිශ්චල ඉලක්කයක ගැටි. නිශ්චල ඉලක්කයක ගැටි. ස්කන්ධයේ 5 ග්‍රෑම් වන උණ්ඩයක් නිශ්චල ඉලක්කයක ගැටි. ස්කන්ධයේ 5 ග්‍රෑම් වන උණ්ඩයක් නිශ්චල ඉලක්කයක ගැටි. ස්කන්ධයේ 5 ග්‍රෑම් වන උණ්ඩයක් නිශ්චල ඉලක්කයක ගැටි. එය තුල 4 සෙන්ටිමීටර දුරක් ආවදී. 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 ආවදී කියන්නේ ආවදිනෝගෙන අක්ෂර රින් කරනවා. ඒ දුර 4 සෙන්ටිමීටර දුරක් ආවදී. ඉලක්කයේ මගින් උණ්ඩය මත ඇති කරනු ලබන 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 සාමාන්‍ය ප්‍රතිරෝධී බලය ඉලක්කයේ මගින් උණ්ඩය මත ඇති කරනු ලබන සාමාන්‍ය ප්‍රතිරෝධී බලය ඉලක්කයේ මගින් උණ්ඩය මත ඇති කරනු ලබන සාමාන්‍ය ප්‍රතිරෝධී බලය CI නිව්ටන් වේ. ඉලක්කයේ මගින් උණ්ඩය මත ඇති කරනු ලබන සාමාන්‍ය ප්‍රතිරෝධී බලය CI නිව්ටන් වේ. නම් CI නිව්ටන් වේ නම් උණ්ඩය ඉලක්කයේ ගැටෙන වේගය ගණනය කරන්න. 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 හරි ගානයි මුලින් ඉඳන් කියවන්න. ස්කන්ධයේ 5 ග්‍රෑම් වන උණ්ඩයක් නිශ්චල ඉලක්කයක ගැටි එය තුල 4 සෙන්ටිමීටර දුරක් ආවදී. ඉලක්කය මගින් උණ්ඩය මත ඇති කරනු ලබන සාමාන්‍ය ප්‍රතිරෝධී බලය නිව්ටන් 100ක් වෙනම් උණ්ඩය ඉලක්කයේ ගැටෙන වේගය උණ්ඩය ඉලක්කයේ ගැටෙන වේගය ගණනය කරන්න. හරි හද. එතකොට මේකා ගිහින් වදිනවලු ඉලක්කයක මේකයි ඉලක්කයෙන් ගිහින් වදිනවලු වදින ප්‍රවේගයේ කොච්චරක්ද කියලා අපි ගහන්නේ. මේ ප්‍රවේගයේ මැදුරගෙන මේක ගිහින් මේ ප්‍රවේගයට යනවා. ඊට පස්සේ මේක අස්සන කාව වදිනවලු. මේක මේ ඉලක්කෙ හිල් කරගෙන යනවා. ඉලක්කෙ හිල් කරගෙන යනකොට සෙන්ටිමීටර 4ක්. හිල් කරගෙන ගිහිල්ලා අන්තිමට නතර වෙනවා. සෙන්ටිමීටර 4ක් කියලා නතර වෙනවා. හරි. සෙන්ටිමීටර 4ක් කියලා නතර වෙනවා. මේ හිල් කරගෙන යන අතර තුල මේ ඉලක්කයෙන් ප්‍රතිරෝධී බලයක් වෙනවා නිව්ටන් 100ක. නිව්ටන් 100ක ප්‍රතිරෝධී බලයක් වෙනවා. නිව්ටන් 100ක ප්‍රතිරෝධී බලයක්. ප්‍රතිරෝධී බලය විසින් කළ කාර්යය සමාන වෙනවට ප්‍රතිරෝධී බලයට එරෙහිව කරන කාර්යය. මතකද? ප්‍රතිරෝධී බලය විසින් කළ කාර්යය ප්‍රතිරෝධී බලයට එරෙහිව කරන කාර්යය සමාන වෙනවා. ළමයා විසින් කර කාර්යය මිනිසා ළමයාට එරෙහිව කර කාර්යය සමාන වෙනවා. ඒක ප්‍රතිරෝධී බලය විසින් කර කාර්යය මේ වස්තුව ප්‍රතිරෝධයෙන් එරෙහිව කර කාර්යය සමාන වෙනවා. හරි. ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ප්‍රතිරෝධයෙන් එරෙහිව කර කාර්යය ප්‍රතිරෝධයෙන් එරෙහිව කර කාර්යය හරියට මම ලියනවා මේ ප්‍රතිරෝධයෙන් එරෙහිව කර කාර්යය ප්‍රතිරෝධයට රෝධයට එරෙහිව කර කාර්යය එරෙහිව කළ කාර්යය සමානයි
ප්‍රතිරෝධයට එරෙහිව කළ කාර්ය සමාන වෙන්න ඕනේ අංශුවේ ශක්තිය අඩු වීම. අංශුවේ ශක්තිය අඩු වීම. අංශුවේ නැත්නම් වස්තුවේ ශක්තිය අඩු වීම. වස්තුවේ චාලක ශක්තිය අඩු වීම. චාලක ශක්තිය අඩු වීම. හරි. ප්‍රතිරෝධයට එරෙහිව කළ කාර්ය සමාන වෙන්නේ වස්තුවේ චාලක ශක්තිය අඩු වීම. ඒතර වස්තුවේ චාලක ශක්තිය අඩු වීම ඉස්සෙල්ලා භාගයේ MV වර්ගයේ තිබ්බ දැන් බිඳුවයි තියෙන්නේ. එහෙනම් අඩු වෙලා තියෙන්නේ කොච්චරද? භාගයේ MV වර්ගයක්ම අඩු වෙලා තියෙන්න ඕනේ. භාගයේ MV වර්ගයක් අඩු වෙලා තියෙන්න ඕනේ. ප්‍රතිරෝධයට එරෙහිව කර කාර්යනවා CI නිව්ටන් වරක් 4 සෙන්ටිමීටර. බලයේ වරක් විස්ථාපනයේ බලයේ වරක් විස්ථාපන. කරනවා බලයේ CI නිව්ටන්. CI නිව්ටන් මානයක් විස්ථාපනයේ 4 සෙන්ටිමීටර. 4 සෙන්ටිමීටර 10 මීටර සමාන වෙනෝනේ. භාගයේ ගුණ කිරීම ස්කන්ධයේ මුගේ ස්කන්ධය අපිට දෙනවනේ ගානේ. ග්‍රෑම් 5යි. ග්‍රෑම් 5 වරක් ප්‍රවේගී. ග්‍රෑම් 5යි ග්‍රෑම් 5 වරක් ප්‍රවේගී. ග්‍රෑම් 5 කියන්නේ කිලෝග්‍රෑම් 10 වරක් ප්‍රවේගී. ප්‍රවේගී වර්ගය. මේක සූත්‍රානුව ප්‍රවේගී. දර්ශනයේ එරෙහිව කළ කාර්ය චාලක ශක්තිය අඩු වීමට සමාන කරයි. එච්චරයි කරේ. ඔබ සූත්‍රානුව උත්තරය. වරක් 4 වරක් 10 විතර දෙක බෙදීම දෙක අනිත් පැත්තට නම් ආවම මුල කිරීම දෙක වෙනවා බෙදීම අර මුල කිරීම කියන්නේ අනිත් පැත්තට නම් බෙදීම වෙනවා 5 වරක් 10 ඍණ 3 සමානයි b වර්ගය එතකොට එනවා මෙතන 10 දෙකට 10 දෙකක් කියනවා එකක් උඩට ආවම 10යි උඩටනවා මෙතන වෙනවා 1000 වරක් 4 වරක් 2 බෙදීම 5 එතකොට පහේවා මේ වර්ගය කියනවා පහේව 1යි පහේවා 200යි 200 වරක් 4 කියන්නේ 800යි 800 වරක් 2 කියන්නේ 1600යි 1600යි v වර්ගය. ඒකට v වලට එනවා වර්ගමූලාංශ 1600. පාඩ හිතන්න තේරෙන්නේ නැත්නම් වර්ගමූලාංශ 16 වරක් 100. 16 වර්ගමූලය 8යි 4යි 4යි c වර්ගමූලය 10යි. 4 වල 10 4යි ඉන්වෙස්ට් ඊළඟට වස්තුවක් රළු තිරස් තලයක් මත වස්තුවක් රළු තිරස් තලයක් මත 10යි ms ශ්‍රේණික ප්‍රවේගයෙන් වස්තුවක් රළු තිරස් තලයක් මත 10යි ms ශ්‍රේණික ප්‍රවේගයෙන් සර්පණය වීම ආරම්භයි. සර්පණය වෙනවා කියන්නේ ඇතිල්ලිලා යනවා කියන එක. ඇතිල්ලිලා යනවා කියන එක තමයි සර්පණය වෙනවා කියන්නේ. සර්පණය වීම ආරම්භයි. වස්තුවක් රළු තිරස් තලයක් මත 10 ms ශ්‍රේණික වේගයෙන් සර්පණය වීම ආරම්භයි. වස්තුව හා තලය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකය. වස්තුව හා තලය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකය. දශම දෙකක් වේ නම් වස්තුව හා තලය අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයේ දශම දෙකක් වේ නම් වස්තුව චලනය වීමට ප්‍රථම කොපමණ දුරක් ගමන් කරයිද?
දශම දෙකක් වෙනවා වස්තුව චලනය වීමට ප්‍රථම කොපමණ දුරක් ගමන් කරයිද? දශම දෙකක් වෙනවා වස්තුව චලනය වීමට ප්‍රථම කොපමණ දුරක් ගමන් කරයිද? ආය ගාන මුලින්ම කියවනවා. වස්තුවක් රළු තිරස් තලයක් මත 10 ms ශ්‍රේණික වේගයෙන් සර්පණය වීම ආරම්භයි. වස්තුව සහ තලය අතර ස්ථිති ඝර්ෂණ සංයුගයේ 0.2 හොඳේ 0.2 වේ නම් වස්තුව නිශ්චල වීමට ප්‍රථම කොපමණ දුරක් ගමන් කරයිද? හරි බලන්න. හරි. නිශ්චලතාවයෙන් පවතින 2 කිලෝග්‍රෑම් වස්තුව එක අභ්‍යපරේස ක්‍රියා කරන සතරයි හා ප්‍රමාණය වන බල ඒක ක්‍රියා කරයි තපර විසර වස්තුවේ චාලක ශක්තිය කොච්චරද කියලා. එතකොට මෙහෙම වස්තුවකට 4 නිව්ටන් බලයක් දාම මේ පැත්තේ මම ඉක්වල අනන්තනේ කර ගොඩක් දුර අපි හරිද මේ පැත්තෙන් 4 නිව්ටන් බලයක් දාන මේ පැත්තෙන් 3 නිව්ටන් බලයක් දාන සඵල බලය කියන්නේ. එකෙන් 4 මේ 3යි නම් එකයි ගේවන්නේ හරිද 1 නිව්ටන් බලයක් දාම 1 නිව්ටන් බලයක් දාම මේ වගේ ස්කන්ධය කියනවා 2 කිලෝග්‍රෑම් කියලා. 2 කිලෝග්‍රෑම් කියනවා 1 නිව්ටන් බලයක් දාන 2 කිලෝග්‍රෑම් බලයක් 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් පත. සමානයෙන් මේ ධර්මව තොරණේ හොයාගන්න පුළුවන්. සමානයෙන් මේ ධර්මව සමානයෙන් මේ ධර්මව බලය නිව්ටන් 1යි නිව්ටන් 1 සමානයි ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වාරයක් තොරණේ A. ඒතකොට එනවා තොරණේ 0.5යි ms ශ්‍රේණියේ 2. හරිනේ තොරණේ 0.5ක් ආවා ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි අවසාන ප්‍රවේගයේ දන්නේ නැහැ ඒක තමයි හොයන්න ඕනේ. අවසාන ප්‍රවේගය දන්නේ නැහැ ඒක තමයි හොයන්න ඕනේ. විස්ථාපනයේ තියෙන දේවල්. දැන් කාලෙදිද තුනක් දන්නවනේ ගාන පුළුවන්. දැන් තේරෙනවනේ තුනක් දන්නවනම් ගාන හදන්න පුළුවන් කියලා දැලගිරින් එකේ වටිනාකම. හරි සංකාල දත්ත තුනක් ආවම ආයි හිතන්නේ නැහැ. ගාන හදන්න පුළුවන් ෂුවර් එක. හරිද? දත්ත තුනක් ආවම ගාන හදන්න පුළුවන්. ආරම්භක ප්‍රවේගය දන්නවා අවසාන ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. හරි. දැන් වේගින් යන්න. ඉවිරිගේ වේගය වැඩි කරන්නේ. දැන් දත්ත තුනක් දන්නවා. එතකොට අවසාන ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. අවසාන ප්‍රවේගය හොයන්න ඕනේ. එතකොට අවසාන ප්‍රවේගය හොයන්න ඕනේ. අවසාන ප්‍රවේගය හොයන්න ඕනේ. කාලය දෙනවා තප්පර 20යි කියලා. කාලය දෙනවා තප්පර 20යි කියලා. කාලය දෙනවා තප්පර 20යි කියලා. කාලය දෙනවා තප්පර 20යි කියලා එහෙනම් දත්ත තුනක් ගන්නවා. හරි මොනවද ගන්න දත්ත තුන? u දන්නවා. u සමානයි බිඳුවයි. u දන්නවා v දන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕනේ. t දන්නවා 20යි. a දන්නවා 0.5යි. 1 2 3යි. තුනක් දන්නවා. වැඩක් නැති මොකද? වැඩක් නැත්තේ s වැඩක් නැහැ. s වැඩක් නැහැ. s මගාරින විදිහට තමයි ගාන හදන්න ඕනේ. s වැඩක් නැහැ. s මගාරින විදිහට තමයි ගාන හදන්න ඕනේ. ඒකට s මගාරින කොට කොහොමද? විසරණය උදාහරණයක්. v සමානයි u දරේ. v සමානයි u දරේ. v සමානයි u දරේ. ඒතකොට v වලට u බිඳුවයි a 0.5 කියන්නේ භාගය කියලා භාගයේ වාරයක් 20යි. කරනවා 10යි. 10යි ඉංග්‍රීසි එක. ප්‍රවේගය 10යි. හරි. ඊට පස්සේ ප්‍රවේගය 10ක් වෙනවා. දැන් ප්‍රවේගය 10ක් නම් මේ වෙලාවේදී චාලක ශක්තිය මෙහෙම පුළුවන්. චාලක ශක්තිය කයිනෙටික් එනර්ජි සමානයි. භාගයේ mv වර්ගය. ඒතර භාගයේ කුඩ කිරීම m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය 2 කිලෝග්‍රෑම්. 2 කිලෝග්‍රෑම් වාරයක් ප්‍රවේගයේ වර්ගය 100යි. 100යි m වර්ගයේ ශ්‍රේණි දෙක සුළුනාට වෙනවා ci ජූල් කියලා. හරිනේ. 2500ක් නෙමෙයි 100ක්. ඊළඟට හරි ඊළඟට ස්කන්ධයේ 0.1 කිලෝග්‍රෑම් වන බෝලයක් 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 20යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් 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 උඩ අතට සිරස් ලෙස විසිකරනු ලැබේ. උඩ අතට සිරස් ලෙස විසිකරනු ලැබේ. උපරිම උසේදී
උපරිම උසේදී ගෝලයේ විභව ශක්තිය කවරේද? 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 හරි හදන්න බලන්න. හරි වස්තුවත් රණු දිවස ප්‍රවෘත්ත තබා ආයතනයේ සර්පණයේ සර්පණය වීම ආරම්භයි. වස්තුව සහ තලය අතර ඝර්ෂණ සහගුණකයේ මේ නම් වස්තුව නිශ්චල වීම පතන කොපමණ දුරක් සමානයි? හරි එතකොට ඒකත් ඒ වගේම තමයි වස්තුවේ තියෙන චාලක ශක්තිය ඉවර වෙනකන් ඝර්ෂණයට එළිව කාර්ය කරනවා. හරි වස්තුවේ අභ්‍යන්තරයේ තියෙන චාලක ශක්තිය අනිත් වස්තුවේ නිර්වණ චාලක ශක්තිය ඒ වස්තුවේ තියෙන චාලක ශක්තිය ඉවරයක් වෙනකම්ම වස්තුව දර්ශනයේ එළිව කාර්ය කරනවා. කොහොමද දර්ශනය මගින් කර කාර්ය කරන්නේ? ඝර්ෂණය මේ වෙලාවේ උදව් කරන බලයක් දෙන්නේ බාධා කරන බලයක්. ඝර්ෂණ බලය කරන්නේ උදව් චලිතයට උදව් කරන කාර්යයද චලිතයට බාධා කරන කාර්යයද? බාධා කරන කාර්යයක්. එහෙනම් ඒ ඝර්ෂණ බලය නිසා මෙයාගේ ශක්තිය වර්ධනය වෙනවද හානි වෙනවද? හානි වෙනවා. මේ බාධාකාරී බලයක් ඇති කරනකොට ඇගේ ශක්තිය හානි වෙනවද? ඒතර ඝර්ෂණ බලය බලය මගින් කරන කාර්යවලට ඝර්ෂණ බලය වාරයක් සිදු වෙච්ච ඒකත් සිදු වෙච්ච විස්ථාපනය. ඒක ඝර්ෂණ බලය අපිට හොයන්න පුළුවන්. රණු දිවස් මේජයක් මත හරි ඝර්ෂණ බලය හොයන්න පුළුවන් අපිට. ඝර්ෂණ බලය අපි දන්නේ නැහැ. ඝර්ෂණ බලය තියෙනවා μr. හරිද? බර තියෙනවා පල්ලෙහාට mg අභිලම්බ දිග්ගාව දින උඩට r. එතකොට r සමාන වෙනවනේ mg වලට. r සමාන වෙනවා mg වලට. ඊට සම්තුලිතතාවය. ඝර්ෂණ බලය f' කියන්නේ ඝර්ෂණ බලය f'. එතකොට ඝර්ෂණ බලය වලට ගන්න පුළුවන්. ඝර්ෂණ බලය f' සමානයි μ වරක් r. එතකොට ඝර්ෂණ බලය f' සමානයි μ වරක් mg. ඔන්නෝක තමයි ඝර්ෂණ බලය. සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි අපෙන් අහන්නේ. සිද්ධ වෙච්ච විස්ථාපනය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. හරි සිද්ධ වෙච්ච විස්ථාපනය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. මෙච්චර විස්ථාපනයක් වෙලා ඉවරනකොට තව චාලක ශක්තියක් තියෙනවද? නැහැ චාලක ශක්තිය නැත්තරම නැති වෙලා ගිහලානේ. එතකොට ඝර්ෂණ බලයට එරෙහිව මෙයාගේ මේ වෙලාවේ චාලක ශක්තියක් තිබ්බා. ඒ චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම වැය වෙලා ගියා ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කරා. එතකොට චාලක ශක්තිය වැය වූ චාලක ශක්තිය සමානයි ඝර්ෂණයට එරෙහිව කරන කාර්යය. ඒකට ඝර්ෂණයට එරෙහිව කරන කාර්යය සමාන වෙනකොට ඝර්ෂණ බලය වගේ කරන කාර්යය. මම කතා කරන වේග වැඩිද? අවුල නැහැ. ෂේප්. හරි ෂේප්. හරි. ඝර්ෂණයට එරෙහිව කරන කාර්යය. එරෙහිව කළ කාර්යය. ඝර්ෂණයට එරෙහිව කරන කාර්යය. හරි. ඒතර වැය වූ චාලක ශක්තිය. වැය වූ චාලක ශක්තිය අපිට හොයන්න පුළුවන් කොහොමද? භාගයයි mv වර්ගය. මේ වෙලාවේ භාගයයි mv වර්ගය තිබ්බා ඒක නැත්තම් නැති වෙලා. භාගයයි mv වර්ගය සමාන වෙනවනේ ඝර්ෂණයට එරෙහිව කරන කාර්ය. ඝර්ෂණයට එරෙහිව කරන කාර්ය ඝර්ෂණ බලය වගේ කරන කාර්යයට සමාන වෙනවනේ. ඒතර ඝර්ෂණ බලය μr වරක් mg වරක් සිද්ධ වෙන දේ විස්ථාපනයේ s. සිද්ධ වෙන දේ විස්ථාපනයේ s. ඒතර s තමයි හොයන්න ඕනේ. m ට m කැපෙනවා. එතකොට එනවා d වර්ග බෙදීම 2යි μg සමානයි s. b වර්ග බෙදීම 2යි μg සමානයි s. b දන්නවද? ප්‍රවේගය දන්නවද? පටන් ගන්නකොට ප්‍රවේගය දන්නවද? දෙක දන්නවද? μ දන්නවද? g දන්නවද? විස්ථාපන වෙන්නේ. හරි හදලා ගන්න. හරි මේක ආදේශ කරලා බලුවා වෙනවා b කියන්නේ 10 වර්ගයේ 10 වර්ගයේ 100යි දෙක වාරයක් දශම දෙක වාරයක් 10යි. එතනවා මෙතන එනවා 100 බෙදීම 4 25යි මීටර. මෙතන එනවා 25යි මීටර. හරි ඊළඟට යන්න නිශ්චලව පවතින ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන වස්තුවක්
හරිද? ඊළඟට නිශ්චලව පවතින ස්කන්ධයේ 2 කිලෝග්‍රෑම් වන වස්තුවක් නිශ්චලව පවතින ස්කන්ධයේ 2 කිලෝග්‍රෑම් වන වස්තුවක් මත නිශ්චලව පවතින ස්කන්ධයේ 2 කිලෝග්‍රෑම් වන වස්තුවක් මත නිශ්චලව පවතින ස්කන්ධයේ 2 කිලෝග්‍රෑම් වන වස්තුවක් මත එක විට එකිනෙකට අභිලම්බ ලෙස ක්‍රියා කරන විශාලත්වය එක විට එකිනෙකට අභිලම්බ ලෙස ක්‍රියා කරන 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 විශාලත්වය 4 නිව්ටන් හා 3 නිව්ටන් වන බල දෙකක් විශාලත්වය 4 නිව්ටන් හා 3 නිව්ටන් වන බල දෙකක් විශාලත්වය 4 නිව්ටන් හා 3 නිව්ටන් වන බල දෙකක් විශාලත්වය 4 නිව්ටන් හා 3 නිව්ටන් වන බල දෙකක් ක්‍රියා කරයි විශාලත්වය 4 නිව්ටන් හා 3 නිව්ටන් වන බල දෙකක් ක්‍රියා කරයි විශාලත්වය 4 නිව්ටන් හා 3 නිව්ටන් වන බල දෙකක් ක්‍රියා කරයි තප්පර 20ක කාලයකට පසු තප්පර 20ක කාලයකට පසු තප්පර 20ක කාලයකට පසු තප්පර 20ක කාලයකට පසු වස්තුවේ චාලක ශක්තිය කොපමණ වේද? තප්පර 20ක කාලයකට පසු වස්තුවේ චාලක ශක්තිය කොපමණ වේද? තප්පර 20ක කාලයකට පසු වස්තුවේ චාලක ශක්තිය කොපමණ වේද? තප්පර 20ක කාලයකට පසු වස්තුවේ චාලක ශක්තිය කොපමණ වේද? ඊළඟට කියනවා 0.1 කිලෝග්‍රෑම් වන බෝලයක් 20 ms ප්‍රවේගයෙන් උඩාතල සිරස් ලෙස විසිකරනු ලැබේ. උපරිම උසේදී බෝලේ විභව ශක්තිය කොච්චරද කියලා. එතකොට මෙහෙම පොළවේ ඉඳලා 20කින් උඩට විසිකරනවා. 20 ms එකකින් උඩට විසිකරනවා. 20 ms එකකින් උඩට විසිකරාම උඩම ලක්ෂයේදී චාලක ශක්තියක් තියෙනවද නැහැ? චාලක ශක්තිය සේරම නැති වෙලා කියලානේ. උඩට යන්න චාලක ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. උඩට යනකොට චාලක ශක්තිය අඩු වෙනවා. විභව ශක්තිය වැඩි වෙනවා. තේරෙනවද? ඒතර උඩම ලක්ෂයේදී චාලක ශක්තිය මේ වෙලාවේදී විභව ශක්තිය සේරම උඩම ලක්ෂයේ මේ වෙලාවේ චාලක ශක්තිය සේරම උඩම ලක්ෂයේදී විභව ශක්තිය වලට පරිවර්තනය වෙලා තියෙනවා. ශක්තිය නියමෙනවා. හරි. අපි මේක ගමු. ආරම්භයේ චාලක ශක්තිය ධන ආරම්භයේ විභව ශක්තිය සමානයි අවසානයේ චාලක ශක්තිය ධන අවසානයේ විභව ශක්තිය. ඒතර ආරම්භයේ චාලක ශක්තිය භාගයයි m වරක් 20 වර්ගයයි. භාගයයි m වරක් 20 වර්ගයයි. ආරම්භයේ විභව ශක්තියක් නැහැ බිඳුවයි. අවසානයේ චාලක ශක්තියක් නැහැ. අවසානයේ විභව ශක්තිය mg වරක් h. ළඟේ උඩරි මුතු දාන්නේ. mgh කියමු. හරි. ඒතර මේ අවසානයේ විභව ශක්තිය තමයි mgh කියන්නේ. ඒතර භාගයයි. ස්කන්ධයේ මේකක ස්කන්ධයේ 0.1යි. 0.1 වාරයක් 20 වර්ගය 400යි. 400 සමානයි mgh. mgh කියන්නේ විභව ශක්තිය. එතකොට දෙකේ 1යි දෙකේ 200යි 200 දශමකින් උනනම් 20යි. mgh සමානයි 20යි. ඒ කියන්නේ විභව ශක්තිය සමානයි 20යි කියන්නේ. හරි. උපරිම ලක්ෂය යනකොට විභව ශක්තිය 20යි කියලා. හරිනේ අවුලන්නේ right. අපි ඊළඟ ගානට හරි ඊළඟ ගානට තිරස් දිශාවට ගමන් කරන අටසියයි ජූල් චාලක ශක්තියෙන් යුත් තිරස් දිශාවට ගමන් කරන 800යි ජූල් චාලක ශක්තියෙන් යුත් තිරස් දිශාවට ගමන් කරන 800යි ජූල් චාලක ශක්තියෙන් යුත් තිරස් දිශාවට ගමන් කරන 800යි ජූල් චාලක ශක්තියෙන් යුත් කැපිටල් A වස්තුවක් x නම් ස්ථානයේ සිට
y නම් ස්ථානයට x නම් ස්ථානයේ සිට y නම් ස්ථානයට x නම් ස්ථානයේ සිට y නම් ස්ථානයට ගමන් කරන විට චලිතයට ප්‍රතිවිරුද්ධ ලෙස යෙදෙන CI නිව්ටන් තිරස් චලිතයට ප්‍රතිවිරුද්ධ ලෙස යෙදෙන CI නිව්ටන් තිරස් නියත බලයකට චලිතයට ප්‍රතිවිරුද්ධ ලෙස යෙදෙන CI නිව්ටන් තිරස් බලයකට චලිතයට ප්‍රතිවිරුද්ධ ලෙස යෙදෙන CI නිව්ටන් තිරස් නියත බලයකට යටත් වෙයි. XY දුර 2 මීටරයකි. XY දුර 2 මීටරයකි. Y ස්ථානයේදී कैपिटल A ही शक्तिय कवरेद y स्थानेदी कैपिटल A ही शक्तिय कवरेद हरि अदर पर हरि तिरस दिशाවට ගමන් කරන තිරස් දිශාවට 800 ක චාලක ශක්තිය තියෙනවා මුගයගේ 800 ක චාලක ශක්තිය තියෙනවා භූමය වශයෙන් හදලා බලන්න මේ පටන් ගන්නකොට මෙයාගේ 800 චාලක ශක්තියක් තියෙනවා 800 ජූල් චාලක ශක්තියක් තියෙනවලු ඊට පස්සේ මෙයා යන්න පටන් ගන්නකොට ඝර්ෂණ බලයක් වැඩ කරනවලු මෙයා මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනකොට ඝර්ෂණයක් නැහැ මොකක්ද ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක කරනකොට නිව්ටන් 100ක ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක කරනවලු CI නිව්ටන් ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක වෙනවා XY අතර පරතරය මෙතන x මෙතන y නම් XY අතර පරතරය යාලා අපිට දෙනවා 2 මීටර XY අතර පරතරය 2 මීටර එතන මෙතෙන්ට යනකොට කොච්චර චාලක ශක්තියක් ඉතුරු වෙනවද කියලා අහනවා එතකොට මෙන්න මෙතෙන්ට යනකොට මෙයාගේ ඇඟ ඇතුලේ තියෙන චාලක ශක්තිය වැය වෙනවා x වල ඉඳලා y වලට යනකොට මෙයාගේ ඇඟ ඇතුලේ තියෙන චාලක ශක්තිය වැය වෙනවා මොකකටද වැය වෙන්නේ? ඝර්ෂණයට එරෙහිව කාර්ය කරනවා. ඒක ඝර්ෂණයට එරෙහිව කරන කාර්ය ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. ඝර්ෂණයේ බලය මගින් කරන කාර්ය. හරි. එතකොට ඝර්ෂණ බලය මගින් කරන කාර්ය. ඝර්ෂණ බලය මගින් කරන කාර්ය. හරි. ඝර්ෂණ බලය මගින් කරන කාර්යය ඝර්ෂණ බලය මගින් කරන කාර්යය ඝර්ෂණ බලය මගින් කරන කාර්යය සමාන වෙන්න ඕනේ c වරක් 2 මීටර වලට f වරක් CI නිව්ටන් වාරයක් 2 මීටර එතනවා 200ක් කියලා 200යි නිව්ටන් මීටර කියන්නේ 200යි ජූල් 200ක් ඝර්ෂණ බලය මගින් කරන කාර්යය ජූල් 200යි මෙයාට ඝර්ෂණයට එරෙහිව කාර්ය කරන්න වෙනවා ජූල් 200. හරි. එතකොට ඝර්ෂණයට එරෙහිව කළ යුතු කාර්ය ජූල් 200. පැත්තට නිමු ඝර්ෂණයට එරෙහිව. එම නිසා ඝර්ෂණයට එරෙහිව වැයවන කාර්ය වැයවන ශක්තිය ඝර්ෂණයට එරෙහිව වැයවන ශක්තිය 200යි ජූල්. හරි. ඊට පුළුවන් එම නිසා ඉතිරි ශක්තිය සමානයි 800යි ජූල් වලින් අඩු වෙන්න ඕනේ 200යි ජූල්. 800යි ජූල් වලින් අඩු වෙන්න ඕනේ 200යි ජූල්. ඒකට තමයි 600යි ජූල්. එතන නකොට 200ක් අඩු වෙලා මෙතන නකොට 600ක් අඩු වෙලා තියෙනවා. 600යි ජූල්. මොනනේ? හදන්න කලින් ගත්තොත්. හරි. ඊළඟ කාඩය Order ඔය එනකොට අරවන්න යනවා
නෑ මට නිකන් තේරෙන්නේ කිව්ව. නෑ මේව ලියන්න ඕනේ. මේව ලියන්න ඕනේ. පිළිවෙලකට ලියන්න ඕනේ. තේරෙන්නේ පිළිවෙල ලියන්න මගේ ස්කීම් එකේ පිළිවෙල. හරි ඊළඟට කියනවා මේ ඊළඟ කාලියද සිරස් ලෙස නම් වන ලද තුවක්කුවක් සිරස් ලෙස නම් වන ලද තුවක්කුවකට 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 ඉහළින් 190 ග්‍රෑම් ස්කන්ධයෙන් යුත් සිරස් ලෙස නම් වන ලද තුවක්කුවකට ඉහළින් 190 ග්‍රෑම් ස්කන්ධයෙන් යුත් 190 ග්‍රෑම් ස්කන්ධයෙන් යුත් 190 ග්‍රෑම් ස්කන්ධයෙන් යුත් ලී කුට්ටියක් දිග තන්තුවකින් එල්ලා ඇත 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 එම තන්තුවෙන් නෙවෙයි එම තුවක්කුවෙන් CI ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් එම තුවක්කුවෙන් CI ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ස්කන්ධය 10 ග්‍රෑම් වන උණ්ඩයක් එම තුවක්කුවෙන් CI ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ස්කන්ධය 10 ග්‍රෑම් වන උණ්ඩයක් ප්‍රක්ෂේපණය කරනු ලබයි උණ්ඩය ලී කුට්ටිය තුල නිශ්චලතාවයට පැමිණෙන්නේ නම් උණ්ඩය ලී කුට්ටිය තුල නිශ්චලතාවයට පැමිණෙන්නේ නම් ලී කුට්ටිය කොතරම් දුරක් ඉහළට ගමන් කරයිද උණ්ඩය ලී කුට්ටිය තුල නිශ්චලතාවයට පැමිණෙන්නේ නම් ලී කුට්ටිය කෙතරම් දුරක් ඉහළට ගමන් කරයිද ලී කුට්ටිය කෙතරම් දුරක් ඉහළට ගමන් කරයිද හරි හදන්න බලමු උණ්ඩයක් වෙඩි කියනවලු වෙඩි කියනකොට උඩින් ලී කුට්ටියක් දිනවලු මෙන්න මෙහෙම ලී කුට්ටියක් දිනවලු ඊට පස්සේ ඒක උණ්ඩයක් මෙහෙම ඊට වදිනවලු උණ්ඩයක් වදින්න ඕන වෙන්න දෙනකොට උණ්ඩේ ප්‍රවේගය අපිට දෙනවා CI ms ප්‍රවේගය තමයි උණ්ඩේ ප්‍රවේගය CI ms ප්‍රවේගය CI ms තමයි උණ්ඩේ ප්‍රවේගය CI ms උඩ ප්‍රවේගයක් නැහැ. හරි. ඊට පස්සේ දෙක එකට වැදුනට පස්සේ දෙක එකට ඇලවෙනවා. උඩ යනවනේ ලී කුට්ටිය අස්සන. ඊට පස්සේ මුළු සෙට් එකම යන උඩ. උඩ යන උඩ තමයි අපෙන් අහන්නේ. උඩ යන උඩ තමයි අපෙන් අහන්නේ. ඒ වෙලාවට චාලක ශක්තියක් නැහැ. මෙයාගේ චාලක ශක්තිය බිඳුවයි මේ උඩම ගියාට පස්සේ මුළු පද්ධතියේම චාලක ශක්තියක් නැහැ. මුළු පද්ධතියේම චාලක ශක්තියක් නැහැ. හැබැයි විභව ශක්තියක් නම් තියෙනවා. NDA විභව ශක්තියක් තියෙනවා. හරි පටන් ගන්නකොට මුන් දෙන්නම චාලක ශක්තියක් තිබ්බද? නැහැ. මේ මූණ උඩේ විතරයි චාලක ශක්තියක් තිබෙන්නේ.
හැබැයි ඉවර වෙනකොට උණ්ඩේටයි ලී කුට්ටියේ දෙකටම විභව ශක්තියක් විතරයි තියෙන්නේ. චාලක ශක්තියක් නැහැ. හරිද? උණ්ඩේ ලී කුට්ටියේ දෙකම මේ වෙලාවේ තියෙන විභව ශක්තිය. උණ්ඩේ ලී කුට්ටියේ දෙකෙන් මේ වෙලාවේ තියෙන විභව ශක්තිය. කොහෙන්ද ආවේ? මේ වෙලාවේ උණ්ඩේ තිබ්බ විභව ශක්තිය. හරි. මේ වෙලාවේ උණ්ඩේ තිබ්බ විභව ශක්තිය තමයි දැන් මේ වෙලාවේ උණ්ඩේ ලී කුට්ටියේ දෙකේම විභව ශක්තිය. මේ වෙලාවේ උණ්ඩේ චාලක ශක්තිය. මේ වෙලාවේ උණ්ඩේ චාලක ශක්තිය මේ වෙලාවේ උණ්ඩේට තියෙන චාලක ශක්තිය තමයි. මේ වෙලාවේ උණ්ඩේටයි ලී කුට්ටියටයි දෙකේටම ඇවිල්ලා තියෙන විභව ශක්තිය වෙන්නේ. තේරෙනවද? තේරෙන්නේ නැත්නම් මම මෙහෙම හදන්න ආරම්භයේ චාලක ශක්තිය දර ආරම්භයේ විභව ශක්තිය සමාන වෙනකොට අවසාන චාලක ශක්තිය දර අවසාන විභව ශක්තිය. ආරම්භයේ චාලක ශක්තිය ධන ආරම්භයේ විභව ශක්තිය සමාන වෙනෝනේ අවසානයේ චාලක ශක්තිය ධන අවසානයේ විභව ශක්තිය එතකොට අවසානයේ චාලක ශක්තිය ආරම්භයේ චාලක ශක්තිය භාගයයි ස්කන්ධයෙන් වරක් ප්‍රවේගයේ වර්ගය CI එකේ වර්ගය ආරම්භයේ විභව ශක්තියක් නැහැ අවසානයේ චාලක ශක්තියක් නැහැ අවසානයේ විභව ශක්තිය mgh එතකොට එනවා mgh එතකොට මෙතන ස්කන්ධය වෙනස් වෙයි කියනවා වේගයෙන් වන්දා පළවෙනියට චාලක ශක්තියක් තියෙන්නේ මුට විතරයි මුටට විතරයි හරිද මෙයාට චාලක ශක්තියක් නැහැ නේ එතකොට මෙතන m කියලා ගත්තේ මේ උන්නේ ස්කන්ධය ඇයි මම මෙතන m2 කියලා ගත්තේ අවසානයේ දෙකේම විභව ශක්තිය දෙදෙන්න එන්නේ හරි එතකොට භාගයේ ගුණ කිරීම මෙයාගේ ස්කන්ධේ 10 ග්‍රෑම් වලින් නම් මොහොලන්නේ වරක් 100 වර්ගය mgh m කියන්නේ 190 190ට 10ක් එකතු වෙනකොට එතකොට 200යි d වරක් ගුරුත්වත්වරණය 10යි වරක් x සම අපෙන් අහන්නේ ඊට d කැපෙනවා 10ට 10 කැපෙනවා ඉතරනවා 100 වර්ගය 10000යි 10000 විදිහට දෙක සමානයි 200යි h කියලා මේ විදිහට මේ විදිහට කැපෙනවා මේක මෙහා පැත්තට නම් එනවා x සමානයි 100 බෙදීම 4යි හරිනේ බලවත් නේද වැරද්ද කරන්නේ නැහැ නේද? किलोग्राम කරගෙන කරන්නේ ග්‍රෑම් ප්‍රකාශ දෙපැත්තම කපලියම ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. කිලෝග්‍රෑම් කරත් ඒ උඩ දෙකේ හිමින් මෙහාට මෙහා පැත්තේ මෙහා පැත්තේ කැපිලා. HRD is marked by HRD is marked තන්දුවේ ආතතියක් අදාළ නැහැ මේක. පොතේ තන්දුව එකක් අදාළ නැහැ. තන්දුව අදාළ නැහැ හේතුව ආරම්භයේ තිබෙන ශක්තිය අවසානයේ තිබෙන ශක්තිය සමාන වෙනවා. තන්දුව අදාළ නැහැ. තන්දුවකින් අර මේ හිටවල තියෙන තනමුවක් දාන කියලා විතරයි ඉන්නේ කියන්නේ. ඇයි උණ්ඩේ වැසිච්ච ගමන් නනුව බුරුල් වෙනවනේ. උණ්ඩේ වැසිච්ච ගමන් නනුව බුරුල් වෙනවා. නනුව බුරුල් වුණා කියන්නේ නනුවක් නැහැ වගේ. ඔතන 200 වගේ කියන්නේ. ඔතන විදුහම් කරේ 100 හදගෙන ගිහම
200 වක්‍රයට බෙදුවා 250. හරි. උත්තර එන්නේ 25 න් 25 න්. ආ 200 ආවේ මේ වෙලාවේ උණ්ඩයයි දී කුට්ටේ දෙකම එකට ඉන්නේ. දී කුට්ටේ ස්කන්ධ 190යි උණ්ඩේ ස්කන්ධ 10යි. දෙකම 200යි. මේ වෙලාවේ චාලක ශක්තිය තියෙන උණ්ඩේට විතරයි. දී කුට්ටේට චාලක ශක්තියක් නැහැ. දී කුට්ටේ ඉස්සලා ඉන්නේ. ඒත් මේ වෙලාවේ චාලක ශක්තිය ගන්න උණ්ඩේ චාලක ශක්තිය විතරයි. හැබැයි මේ වෙලාවේ විභව ශක්තිය ගන්න උණ්ඩේ දී කුට්ටේ දෙකේම. ඒක මුළු ස්කන්ධේ 200යි. ඒකයි 200 කියලා. හරිනේ? උඩට ගුවන් යානයක් 5 කිලෝමීටර ඉහළින් ගුවන් යානයක් 5 කිලෝමීටර ඉහළට 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 නැගීමේදී ගුවන් යානයක් 5 කිලෝමීටර ඉහළට නැගීමේදී ගුවන් යානයක් 5 කිලෝමීටර ඉහළට නැගීමේදී 360යි පැයට කිලෝමීටර වේගයක් අත් කරගනි. 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 පැයට කිලෝමීටර වේගයක් අත් කරගනි. ගුවන් යානයේ ඉහළ නැගීමේදී ගුවන් යානයේ ඉහළ නැගීමේදී ගුරුත්වයට එරෙහිව සිදු කරන කාර්යය ගුවන් යානයේ ඉහළ නැගීමේදී ගුරුත්වයට එරෙහිව සිදු කරන කාර්යය ගුවන් යානයේ ඉහළ නැගීමේදී ගුරුත්වයට එරෙහිව සිදු කරන කාර්යය කමාවක් ගුවන් යානයේ චාලක ශක්තිය වෙනස් වන ප්‍රමාණය ගුවන් යානයේ චාලක ශක්තිය වෙනස් වන ප්‍රමාණය මෙන් කී ගුණයක්ද ගුවන් යානයේ චාලක ශක්තිය වෙනස් වන ප්‍රමාණය මෙන් කී ගුණයක්ද ගුවන් යානයේ චාලක ශක්තිය වෙනස් වන ප්‍රමාණය මෙන් කී ගුණයක්ද ආයතනයක් ගන්න පුරිසක් කියවන්න ගුවන් යානයක් 5 කිලෝමීටර ඉහළට නැගීමේදී 360යි පැයට කිලෝමීටර වේගයක් අත් කරගනි. ගුවන් යානයේ ඉහළ නැගීමේදී ගුරුත්වයට එරෙහිව සිදු කරන ලද කාර්යය ගුවන් යානයේ චාලක ශක්තිය වෙනස් වන ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? ඊළඟාලියද 11 ඊළඟාන තිරස් සුමට මේසයක් මත තිරස් සුමට මේසයක් මත එකයි මීටර දිග තිරස් සුමට මේසයක් මත 1 මීටර දිග තිරස් සුමට මේසයක් මත 1 මීටර දිග තිරස් සුමට මේසයක් මත 1 මීටර දිග ඒකාකාර දම්වැලක් තබා ඇත්තේ දම්වැලෙන් හරි අර්ධයක් මේසෙන් පහළට එල්ලෙමින් පවතින පරිදිය දම්වැලෙන් හරි අර්ධයක් මේසෙන් පහළට එල්ලෙමින් පවතින පරිදිය දම්වැලෙන් හරි අර්ධයක් මේසෙන් පහළට එල්ලෙන දම්වැලෙන් හරි අර්ධයක් මේසෙන් පහළට එල්ලෙමින් පවතින පරිදිය දම්වැලෙන් හරි අර්ධයක් මේසෙන් පහළට එල්ලෙමින් පවතින පරිදිය දම්වැල මුදා හැරිය විට එය මේසෙන් ගිලිහි යන අවස්ථාවේදී එහි ප්‍රවේගය කොපමණද? දම්වැල මුදා හැරිය විට එය මේසෙන් ගිලිහි යන අවස්ථාවේ
එහි ප්‍රවේගය කොපමණද? ධම්මල මුදාහැරීමට මේ මේසෙන් ගිලී යන අවස්ථාවේ එහි ප්‍රවේගය කොපමණද?